සදෙහිදී ගුණබර වාසනාවන්ත තුන්වන්වි පින්තුන් අද දවසේ සූදානම් වන්නේ මේ සන්ධ්‍යා කාලේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් පිටක් සිටින නමුත් ශ්‍රවණය කරන්නට එතුලින් මෙලව පරලොව ආයිති භවයක මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සෝපත් භාවයට පත්ව සංසාර දුක් කෙලවර වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අද දවසේ විශේෂයෙන් මේ දේශනාව සිද්ධ කරන්නේ සේපත් කරනවා පින්වත් අක්කා යුද හමුදා බුද්ධ්‍යංශ සේවයේ නියුතුව සිට මියගිය DPA අසංක පද්ම කුමාර පින්වත් සොහොයුරාට එවැගේම DPA සුධර්මා ප්‍රේමශීලී මෑණියන්ට DM ජයවර්ධන පියාණන් ඇතුළු පවුලේ නමින් මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන්න අද දවසේ මේ පින්කම සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි මේ දේශනාව කරන්නට වැඩම කරද්දී අතර මට මතක් වුණා මම මේට අවුරුදු ගානකට කලින් ඔය මේ පාරම පයින් ගිහින් තියෙනවා. හැබැයි මට පැවිදි වෙලා නෙවෙයි. සමහර ඔබට මතක ඇති මට නම් හොඳට මතකයි. මම කල්පනා කළා මේ ජීවිත වෙනස් කරන තරමක් කියලා. ඒක කොයි පැත්තට වෙනස් වෙනවද කියන එක අපිට කියන්න බෑ ඇත්තටම. සමහරවිට ඔබට හිතෙන්නේ නැතුවේද ඔබට මම කලින් මේ කාර්යම දැකලා තිබ්බනම් අපෝ මේ කොල්ලන කවදාවත් මහලෙන් එකක් නෑ කියලා. හිතෙන්න ඉඩ තිබ්බා. ඔබට නෙමෙයි. මගේම පවුලේ අයටත් එහෙම කෙනෙකුට ඔබට මේක අහන්න දෙයක්. හැබැයි මේ කවුරුත් නොදන්න කාටවත් තේරුම් ගන්න බැරි වෙච්ච එක රහසක් අපි ජීවිතේ දැක්කා. ඒ දැකපු දේ කොච්චර බරපතලයිද කියනවා නම් තවදුරටත් මේ පාරවල් වල ඊ ඇඳුමකින් එහාට මෙහාට අපිව පරක්කු කරන්න ඒ සිහිය අපිට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ඔක්කොම අතහැරලා දාලා සහෝදර සහෝදරියෝ අම්මලා තාත්තලා අක්කලා නංගිලා යාළුවෝ ඊළි විශේෂයෙන්ම අමුත් එකම ගත්තාම මේ හරියට මට ඥාති යාළුවෝ එන කොයිවත් නැති තරම්. ඉස්සර මට මතකයි විවේකයක් ලැබුණාම ගෙදර ඉද්දි කොළඹ නිපදුනේ විවේකයක් ලැබිච්ච ගමන් කෝච්චි එක හරි නැගලා මෙහෙ එනවා. ඇවිල්ලා ටික දවසක් ඉඳලා යන්නේ. හැබැයි ඒ කිසිම දෙයක් අපේ ගිහි ජීවිතය ඇතුලේ නවත්තන්න ප්‍රබල වුණේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අපි දැක්ක එක යථාර්ථයක් අපි අද වෙනස් ගමනකට අරන් ගිහිල්ලා ඒ ගමන කොච්චර වෙනස්ද කියනවා නම් වෙනදට මේ පාර යනකොට අතවනපු අය අද කොඩි හිටවන වෙනස්. වෙනදට මේ පාරේදී hina වෙච්ච අය අද වදිනවා. ඒක වෙනස්. ඇයි? අනික ප්‍රශ්නේ. පිටදී මතක තියාගන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර දැකපු යථාර්ථයට තමයි අපි පැවිදි වෙන්නේ. ඒ යථාර්ථය සාක්ෂාත් කරගන්න යන ගමනේ උතුම්භාවය නිසා තමයි ඔබ ඔය සෑම දෙයක්ම කරන්නේ. හැබැයි ඔබට මුහු වෙන්න බැරි වෙච්ච, යා වෙන්න බැරි වෙච්ච එක තැනක් තමයි අන්නේ යථාර්ථය කල්පනා කිරීම කියන තැන. අද මම මේ දේශනාවේදී ඔබට ඒ යථාර්ථය කියලා දෙනවා. මේක හරියට අහන් හිටියොත් ධම්මවිජය සයන්සින්ට අවුරුදු ගානකට කලින් වැඩි කාලයක් නෑ අවුරුදු 6ක් විතරයි. කලින් වෙනස් වෙච්ච තැනම ඔබට තේරුණොත් ඔබේ දිවියත් අනිවාර්යෙන්ම මගේ ජීවිතේ වගේම උඩියට කුරු වෙනවාමයි. ඒක දෙකක්. මොකක්ද යථාර්ථය අන්න එක තමයි. කොටස. ඉන්නත් නේ. ජීවිතේ දැකපු යථාර්ථය තමයි අපිට කිසිම කෙනෙක්ට මේ ජීවිතේ ස්ථිරව සදාකල් ජීවත් වෙන්න බෑ කියන යථාර්ථය. ඔර පාළි ලස්සන පාඨයක් තියෙන ඔයගලගේ කන වැකිලත් ඇති මම පහුගිය දවස්වල විතර කියපු නිසා සබ්බං පහය ගමනිය. මොකද්ද? සියල්ල හැරදා යා යුතුය. සබ්බං කියන්නේ සියල්ල.
පහය කියන්නේ හැරදා, ගමනිය කියන්නේ ආයුධය. පින්වත්නි මේ ජීවිතේ අපි කාටත් ඔබට මට අපි මේ කරන తాවකාලික ගනුදෙනුව තව ටික කාලයකට විතරයි. මේ ආපු අය ගිහිල්ලා තියෙන්නේ. වෙන කොමාවුන්නේ මේ ආපු අය ගිහිල්ලා තියෙන ජීවිතේ තියෙන ගෙවල් එහෙමම, පාරවල් එහෙමම, යාන වාහන එහෙමම, ඥාති හිත මිත්‍රාදී එහෙමම. හැබැයි අපිට මේ ලෝකෙන් යන්න. එහෙනම් මේ යථාර්ථය මේ පින්වත් සහෝදරයාට විතරක් උරුම එකක්ද? ධම්මජීව සාහිණාසට උරුම නේද? උරුමයි පින්වත්. මට ඕනනම් ආපහු එන්නත් පුළුවන් හරිද? නියමයක් නෑ මේක ඉන්න ඕනි කියලා. හැබැයි එන්නේ නැති හේතුව තමයි මං ආයෙත් මට තව අවුරුදු 30ක් 40ක් ඔයගොල්ලොත් එක්ක ඉන්න පුළුවන්. ඊට පස්සේ මට යන්න. අන්නේ යන්න වෙන ගමන නිකම්ම මැරිලා නිකන් ඉවර වෙන කතාවක් නෙමෙයි. නැවත නැවත ඉපදි මෙරි මෙරි යන ගමනක් අපිට. කියන්නේ මේ ජීවිතේ දැන් ඔයගොල්ලෝ වයසට යද්දී ඔයගලන්ට තේරෙයි. හයිය හත්තිය තිබ්බ මිනිස්සු ලෙඩ දුක් හැදිලා විඳෝ හයි හත්තිය දුර්වල වෙලා වහුගඩු අමාරු ඇවිල්ලා අක්මාවෙන් කොටස් කුණු වෙන්න පටන් අරගෙන සීනි වැඩි වෙනවා, කොලෙස්ටරෝල් වැඩි වෙනවා, ප්‍රෙෂර් වැඩි වෙනවා. මේ ජීවිතේ වයසට යද්දී අපිව තවල අවසානයේ අපිව අරන් ගිහලා සෝනෙට දානවා. එතකොට අන්නේ මරණින් මත්තේ මේ කතාව ඉවරයි නම් ඒත් මට කමක් නැහැ. මරණකන් ඉඳලා ඕන දෙයක් නෙවෙයි. හැබැයි ඔබ විශ්වාස කරන්න මරණින් මත්තේ මේක වැටෙනවා පින්වත්නි මහා භයානක පැත්තකට. ඒකට කියනවා සසර කියලා. ඔබ මරණින් මත්තේ මේ කතාව ඉවර වෙන්නේ නැහැ. ඔබ නැවත උපදිනවා. ඒ උපදින්නේ මොනවා නිසාද? බලන්න මොනවා නිසාද කියලා මේ කියලා දෙන්නේ. නැවත උපදින විදියත් ඕනනම් උපදීම නවත්තන විදිය. ඒ උපදින්නේ ඕගොල්ලෝ කරන පින්පව් නිසා. මොනවා නිසාද? ඕගොල්ලෝ හොඳ දේවල් කරොත් ඕගලන්ට ඊට අනුරූපීව හොඳ තැනක උප්පත්තියක් ලබනවා. නරක දේවල් කරොත් ඊට අනුරූපීව ඕගලන්ට නරක තැනක උප්පත්තියකට යන්න වෙනවා. ඔන්න ඔය ලෝක බෙදලා කියනවා. ඕගොල්ලෝ කුසල කර්ම කළොත් කුසල කර්ම කියනවා දන්නවනේ දාන දෙනේවා, සිල් රකින්නේවා, බණ කියවනේවා. මේක හරියට මේක කරලා තපරින් වෙනවා කියලා හරිද? මේ ඔක්කොම කුසල කර්ම වලට ඔබට ආපහු සකස් වෙනවා ජීවිතයක්. එක්ක ඔබට මනුෂ්‍යාත්මයක් ලැබෙන්න පුළුවන්. එහෙම වෙනවා. එක්ක දිව්‍ය ලෝකයේ ආත්ම භාවයක් ලැබෙන්න පුළුවන්. එහෙමත් වෙනවා. දිව්‍ය ලෝක හයක් තියෙනවා. චාතුම් මහරජිකේ, තාවතින්සේ, තුසිතේ, මියාමේ, තුසිතේ, නිම්මාන්දදී පරිනිම්මිත වසන. බ්‍රහ්ම ලෝක උප්පත්තියක් ලැබෙන්නත් පුළුවන්. නම් හොඳ වැඩ කරොත් යන්න පුළුවන් තැන් කීයද? 3යි. මොනවාද? එක්ක මනුෂ්‍ය ලෝකේ, එක්ක දිව්‍ය ලෝකේ, එක්ක බ්‍රහ්ම ලෝකේ. ආගෙන ඉන්න උදට හරිද? නරක වැඩ කරොත් ඒ කියන්නේ ප්‍රාණඝාත. මේ චූටියට කරොත් යන්න වෙනවා හරිද? මේ මදුරුවෙක් මරුවට ගාණක් නැහැ එහෙම නේ. අදත්තා දනන්න අයගේ දේවල් සොරකම් කිරීම. කාමයේ වරදවා හැසිරීම. බොරු කීම, සුරාපානය කිරීම. ආදී මේ දේවල් වලින් අන්තරම පිළිබඳව ඔයගොල්ලෝ විශ්වාස කරන්න අනුන්ගේ දෙයක් ගන්න ඕනෙත් නෑ. ඔයගොල්ලෝ දන්න මේ පහන තව තියෙන අවිද්‍යාව කියලා අකුසල කර්මයක් 10ක් තියෙනවා. ඒවට කියනවා දස අකුසල කර්ම කියලා. ඉගෙන ගන්න. මේවා ඕනි අපිට. නැත්තම් අපේ ජීවිතේට මහා අපරාධයක් වෙන්නේ. මේ බුද්ධ පන්සල් එහා පැත්තේ මෙහා පැත්තේ ආරණ්‍ය එහා පැත්තේ අපි පාවින්නවා. අවිද්‍යාව. අනිසතු දෙයක් දැකලා ඒක මට වේවා කියලා හිතුවනම් අකුසල කර්මයක්. ගන්න ඕනේ. ගත්තොත් අදත්තා දාන කර්මය, හිතුවොත් අවිද්‍යා කර්මය. අනිසතු දෙයක් වීමත් ඒක මට වේවා කියලා හිතීමත් ඒකට කියනවා දැඩි ලෝභය කියලා. අන්න ඒකට කියනවා අකුසල කර්ම කියලා. පැහැදිලිද මම කියන්නේ? දැන් ඔන්න අකුසල කර්ම කරත් ඔයගලන්ට යන්න වෙන තැන් 4යි. එක්ක තිරිසන් ලෝකේ. තිරිසනික් වෙලා උපදින්න වෙනවා. එහෙම වෙනවා පිටුපිට. එක්ක പ്രേත ලෝකේ. එහෙමනම් ඔයගොල්ලෝ දකින්නවනේ නිතරම එක එක්කෙනාට යක්කු වෙනවා, പ്രേතය වෙනවා. මේ මෙරියා ගිහිල්ලා අභව්‍ය තැන්වල උපදිච්චා. പ്രേත ලෝක. එක්ක අපාය. එක්ක අසුර ලෝකේ. දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් ඇයි? අසංක අපාය වලින් අපිට පේන්නේ නැහැ නේ. දිව්‍ය ලෝක අපිට පේන්නේ නැහැ නේ. බලන්න පුළුවන්.
උපදවන්න ධානයක්. දිබ්බ චක්කු ඥානෙ උපදවලා බලන්න. දිබ්බ සෝත ඥානෙ උපදවලා බලන්න. ඔබට දිව්‍ය ලෝක දකින්න පුළුවන්. ඔබට දිව්‍ය ලෝක වල ශබ්ද අහන්න පුළුවන්. දැන් මම කිව්වට වැඩක් නැහැ තියෙනවා කියන්නේ. ඔයගොල්ලෝම රහ බලන්න ඕනේ. ඕනෙම නම් චුට්ටක් භාවනා කරන්න. ඔක බලන්න. නැත්තම් මේ ශාසනයේ චුට්ටක් තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේව ශ්‍රද්ධාවෙන් අදහාගෙන පිළිගත යුතු. ඒ ටික තමයි මේක. පිටත්ටි ඔය මොක ලැබුණත් අපි හිතමු ඔයගොල්ලන්ට හිතෙන්නේ මම මේ දෙකක් කියවන්නේ දැන් ඔයගොල්ලෝගේ හිත යන්නේ මම කොහොමද කුසල කර්ම ටිකක් කරලා මනුස්ස ලෝකයකටවත් පැනගන්න ඕනේ දිව්‍ය ලෝකයකටවත් පිටගත් නෙමෙයි. ඔන්න ඔය පැනගන්න ඕනේ කියලා හිතන ගතියට කියනවා තණ්හාව කියලා. මොකද කියන්නේ? තණ්හාව. ඔයගොල්ලෝ හිතන් ඉන්න අපිට නම් දැන් තණ්හාව නෑ. අපි දැන් ඔක්කොම වයසයි දැන් අපි අතෑරලා ඉන්නේ දැන් දුවන්ට පවරලා තියෙන්නේ නෑ ඔයගොල්ලන්ට තණ්හාව තියෙනවා. ඔයගොල්ලන්ට තණ්හාව තියෙනවද කියලා බලන්න හොඳම විදියක් මම කියන්නම්. ඔයගොල්ලෝ තාමත් රූප බැලීමේ තණ්හාවෙන් යුක්තයි. ඔයගොල්ලෝ තාමත් රස බැලීමේ තණ්හාවෙන් යුක්තයි. ඔයගොල්ලෝ කැමති කෑමක් බීමක් ලැබිලා රසක් විඳිනවට. ඉතින් මම ආරණ්‍ය ඉද්දී හවස වැඩ කරනවා කට්ටිය. හවස වැඩ කරන අයට තේ හදලා දෙන්න ඕනේ. දැන් 10-15ක් ආවම පිටික් දාලා දැන් තේ හදනවා. දැන් තේකේ රස බලන්න ඕනේ සීනියෙන්ද පිටියක් දෙන්න. හරි ප්‍රශ්නයක් 12න් පස්සේ රස බලන්න ඉඳ විකාලේ කැදෙනවා. ඒකේ සිල්පදේ අහගන්න දිවට තිබ්බට සිල්පදේ කැදෙන්නේ නැහැ. උගුරින් පල්ලෙහාට ගියොත් තමයි කැදෙන්නේ. දැන් ඔන්න කොහොමද කරලා දැන් රස බලන්න. රස බලන්නත් දෙපැයි දෙන්න කලින් නැත්නම් ඒක බොන්න බෑනේ. මොකද කරේ? අර තේන්නක් අරගෙන දිවට තියලා දිවට විතරක් දැනෙන්න දීලා එළියට දාලා කටත් ඕනේ. ඉතින් කරන්න මේ ඔක්කොම දාලා අතෑරලා දාලා කැලියට ගිය අපිට මට ඕක බොන්නේ තුනයි. මේ තී බින්දුවක්. කියන්නේ අපි දන්නේම නැතුව අපි මේ දේවල් ආස්වාදනය වෙන ස්වභාවයක් අපි ගාව තියෙනවා. අපිට කවුරු හරි කෙනෙක් බලාත්කාරයෙන් හරි අපිව එහෙම කළ අත ගෑවොත් අපිට ඒක දැනෙනවා සංහිපයක්. කවුරු හරි ලස්සන රූපයක් ආවොත් අපිට රූප බැලීමේ උවමනාවක් නෑ. හැබැයි අපි රූපයට අපි රූපයට ආදරේ කෙරෙනවා අපිට. අපි කරන්නේ අපි අසරණයි මෙතන. ඒක යත්තකානුන් පාදිනවා. කැමැති තැන්වල වැටෙනවා මේ හිත. අපි දන්නවා මේක නුසුදුසුයි හොඳ නෑ. නමුත් මොකද කරන්නේ? හිතත් එක්ක අපි අසරණයි සත්‍යය. ඉල්ලන දේ දෙනවා. දැනෙන දේ විඳින්න දෙනවා. දැනෙන සුවඳ විඳින්න දෙනවා. සත්‍යය මෙන්න මේ දෘෂ්ටාවට යුක්ත වෙලා මේ තණ්හාව නිසා සත්‍යයට තියෙනවා මේ තණ්හාව ටිකින් ටික වැඩිලා ගිහිල්ලා තණ්හාව කියන්නේ පොඩි ගහක් වගේ. ඒ තණ්හාව වැඩිපුර කරන ඒවා ටික සත්‍යයට පාදාන වෙනවා. උදාහරණයක් කෙල්ලෙක් කොල්ලෙක් ගන්න. කෙල්ලෙක් කොල්ලෙක් කවුරු සාමාන්‍යයෙන් 16 17 18 19 ඔය කාලෙදී නිකන් පාරට ගිහින් ඔන්න කෙල්ලෙක් කොල්ලෙක් හරි ගන්නවා. අපි සරල උපමාවක් කියන්නේ. දකින්නකොට ඉතින් ඕනම සාමාන්‍ය කෙනෙක්ට කැමැත්තක් වැඩි වෙනවනේ අනේ දුන්නම කියලා. හැබැයි සමහර ඒවා තියෙනවා ඒවා දැකීම මාත්‍රයෙන් ඉවර වෙන කතා. තියෙනවා. දැකීම මාත්‍රයෙන් ඉවර වෙන ඒවා අපිට ලොකු උපාදානයක් වෙන්නේ. ඒ කියන්නේ යා නැතුව බෑ. නැත්තම් මම මැරෙනවා ඒ වගේ ගානට යන්නේ. හැබැයි මතක තියාගන්න අපේ හිත දකින්න තැන්වලට ආස කිරීම, තණ්හා කිරීම, ආදරය කිරීම වලට බය වෙන්න එපා. ඔයගොල්ලෝගේ හිතට තට්ටු කරාම නම් ඔයගොල්ලෝ බය හිතන්න එපා. මේක ඇති. හැබැයි සමහරක් දේවල් ඔයගොල්ලෝ ජීවිතේ බෙදාගෙන ලං කර ගන්නවා. මගේ කියලා එකට කියනවා තණ්හා උපාදානය. හරියට මගේ මහත්ය. එයා උපාදාන වෙනවා අපිට. මගේ දරුවා එයාව අපිට උපාදාන වෙනවා. මගේ දුව, මගේ පුතා අන්න ඒව තණ්හාවෙන් යොබ්බට ගිය උපාදානීය වෙච්ච කොටස්. හැබැයි තණ්හාව කියන එකට පිළි ලිමිට් එකක් නැහැ. කනවාලි බැලේ කියලා කියලාත් නැහැ තණ්හාව කියන එකට. හැබැයි අපි ඒක උපාදානීයට යනෝදී වළක්ව ගන්නවා බොහෝ තැන්වල. මොකද අපි දන්නවා මේක අරගෙන යන්න ඕන එකක් නෙමෙයි. හැබැයි ඔයගොල්ලන්ට තේරෙනවද? ඕගොල්ලෝ මේ ලෝකයේ තියෙන හැම දෙයකම තණ්හා කරනව නෙමෙයි අත්තරම තණ්හා වෙනවා.
බල්ලන්ට කැමති කෙනෙක් ලස්සන බල්ලෙක් දැක්කොත් ඌට කැමති යට ගන්නවා. සමහර වෙලාවට ඒක ලෝභයක් වෙන්නත් පුළුවන්, කරුණාවක් වෙන්නත් පුළුවන්, ලෝභයක් වෙන්නත් පුළුවන්. ඒ වගේ අර පොඩි කාලේ ඉඳන්ම දැනුත් නිකන් අර මොකද්ද මට ඒක කියනවා අර තොරන්ජු කියලා මොනවද යන්නේ පොඩි කරත්ත ඕන කරත්තක් මේ තමයි තේලන්න දිග්ගියක් කොහොමද ඕ කට්ටියයි මේ කොවිඩ් නෙවි මොනවා තිබ්බත් ඔය කරත්තේට වට ගන්නෑ බලලා මොනවාද තියෙන්නේ මාළ කීයද මුදු කීයද නේද හෙට මම මේ කරත්තයක් කියනවා ගවුමෙන්ද ඒ ඔයගලන්ට ඕනේ නැහැ අවශ්‍ය දැන් මට බේසමක් ඕන නම් මම කඩේට ගියා බේසමක් ගත්තා යම් බලන්න මොනවද තියෙන්නේ කියලා බලමු. ඊ අර ඉස්සාවික ලස්සනයි. ඒක තමයි අපි එහෙම ලෝකේ ආස්වාදනය කරන ගතියක් තියෙනවා. ඒකෙන් මොකක් හරි හිතට වැදුනොත් අන්න ඒක උපාදානයක් විදියට ඔන්න ගන්නවා. මම මේ සරලව කියන්නේ හරිද මේක මිට වඩා ගැඹුරුයි. ඔයගොල්ලෝ ජීවිතේ ජීවත් වෙන සෑම දවසකම සෑම මොහොතකම ඔයගලන්ට තේරෙනවද? ඔයගොල්ලෝ මේ ලෝකෙට තණ්හා කර ඉන්නේ. සුවඳ ගහගන්නේ සුවඳ කෙරේ තියෙන තෘෂ්ණාවට. එයා ප්‍රශ්න ප්‍රකට එල්ලගන්නේ ඒකට තියෙන තෘෂ්ණාවට. සමහරු හඳුන්කුරු ගන්නෙත් ඇයි? බුදුන්ට පූජා වුණත් එකයි මට නැතත් එකයි ගාන හඳුන්කුරක්වත් ඔන්නේ ගෙදර. ටිකක් සුවඳට තියෙන. හඳුන්කුරු ගන්නෙත් සුවඳට. සුවඳ විඳීමේ කැමැත්ත. ඊළඟට රස විඳීමේ කැමැත්ත ඔබට තියෙනවා. ඕනෙම රස විඳීමේ කැමැති නේද? කොච්චර කිව්වත් මම හිත අයිස්ක්‍රීම් වාහනයක් කියනවා මෙතන. දැන් මම එවන්න හදන්නේ හරිද? මම රුපියල් 15කට විතර අයිස්ක්‍රීම් එකක් ටිකක් අර ලොකුවට දාන්න. ගන්න නැද්ද? බොම්බයිකට ඒ ටිකක් ගියත් ගන්නව නවත්. මේ වයසයි සී. අපේ හිත පින්වත්නි රස විඳීමේ කැමැත්තෙන් යුක්තයි. අර ඒක කියනවා. තේරෙනවද මම කියන්නේ? එතකොට මේ රස විඳීමේ කැමැත්ත තියෙන නිසා, සුවඳ විඳීමේ කැමැත්ත තියෙන නිසා, රූප බැලීමේ කැමැත්ත තියෙන නිසා, ගන්ධ රස ස්පර්ශ විශේෂයෙන්ම ස්පර්ශ ගැන මම කියන්නේ නෑ මට ඒක ලොකුවට කියන්න බෑ. ස්පර්ශත් එහෙමයි. අපි කොයිතරම් කැලේට වෙලා පැත්තකට වෙලා මොනවා වෙලා හිටියත් අපිට ස්පර්ශයක් දැනෙනකොට ඒක වළක්වා ගැනීම, ඒකට ඇලෙන්නේ නැතුව ඒකෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන මනස්කාරය නැත්තම් අපි ඒකට ඇලෙනවා. පින්වත්නි, ඔන්න ඔය කියන තණ්හාව නිසා තමයි ඔයගොල්ලෝ කර්ම රැස් කරන්නේ. දැන් මේ පින්කමත් එහෙමයි. මේ පින්කම් පැත්තකට දානවා අපි. ඔයගොල්ලෝ යනවා ඔයගොල්ලෝ ඇත්තටම මම යන්නේ. ඔයගොල්ලෝ දානමාන දෙන්නේ පින්වත්නි පන්සල හාමුදුරුවෝ බඩගින්න නිසා. නේ ඔයගොල්ලෝ දාන දෙන්නේ ඔයගොල්ලෝ දන්නවා හාමුදුරුවෝ දාන දෙනවා ඔයගොල්ලන්ට මොනවා රැස් වෙනවද? පින් රැස් වෙනවා. ඒ පින මොනකට උපකාරී වෙනවද ඔයගලන්ට? කොයිට හරි ඔයගොල්ලෝ ඇත්තටම දන් දෙන්නේ ස්වාමීන් වහන්සේගේ බඩගින්න නිවන්නද පින රැස් කරගන්න දින උපකාරයි. ඔයගොල්ලෝ කාගේ හරි බඩගින්න නිවන්න යන්න දින උපකාරවට දන් දෙනවා නම් පාරේ දකින්න යාචකයාට ඒ ගානින් දෙන්නකට පුළුවන් වෙනවා. හැබැයි ඔයගොල්ලෝ දන් දෙන්නේ මගේ උත්තරක් වෙනවා. පින ගන්න බලා. ඒකට කියනවා උපාදාන තමයි. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන ඕක ගොඩාක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ එකකින් දැන් මම කිව්වොත් කොහොමද මේ පින්කම් ඉවර වෙලා? මම පින්කම් ඉවර වෙලා මම මේක කරන්නේ බණ සාදු කියන්න එපා දැන් හරිද? අද මේ බණ කියන්නේ වෙනතකින් ඕගොල්ලන්ගේ දැනට සිතූ පැතූ සම්පත් ලබා දෙන සුරත් බවට පත් වේවා කියලා ඕක කරන්නේ. ඔයගොල්ලෝ ඒකට කැමති නේ. හැබැයි මම කොහොමද කියන්නේ මේක නම් ඔයගොල්ලන්ට බව සම්පත්තියක් ලැබෙන්න බෑ, මෙනිකරයක්වත් ලැබෙන්න බෑ. මොනවායි මුකුත්ම ලැබෙන්න බෑ කියලා නිවන් විතරක් ලැබෙන්න කියනවා. ඒක ටිකක් අප්සෙට් අරවත් සිතූ පැතූ සම්පත් ලැබේවා. සියලු ප්‍රාර්ථනා සිද්ධ වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ලෙඩක් දුකක් කරදරයක් තියෙනම් අපේ පද්‍රයක් තියෙනම් දුරු වේවා. ඔක් කියවම කොහොමද? ඔයගොල්ලෝ කැමති පිළිවෙලින් ඔයගොල්ලෝ ආසයි භවෙට. ඔයගොල්ලෝ මේ ලෝකෙට කැමති මතක තියාගන්න මගේ රත්තරන් කියන්නේ. අන්න ඒක තමයි දැකපු යථාර්ථය. ඔබට කියන්නම් මම මේ ලෝකයේ ඇතුලේ සපක් හොයන්න එපා. මේ ලෝකේ දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වුණා කියලා අපිට සැප ලැබෙන්නේ නැහැ. ලැබෙනවා නම් අපි මහාන වෙන්නේ නැහැ.
මේ ලෝකෙ නිදුක් නිරෝගී භාවයක් හොයන්න එපා. මේ කය ලෙඩ වෙනවමයි. නැත්තම් ධම්මික සාහිත්‍යසල තරුණ කාලේ පැවිදි වෙන්න මේ අනාගතයක් දැකලා අපි ලෙඩ වෙලා පැවිදි වුණේ නේ. මේ කයේ තරුණකමක් හිතන්න එපා. දැන් ඕගොල්ලෝ හරි නිකන් කෙස් ගහක් ඉදෙනකොට ඕගොල්ලෝ මොකද කරන්නේ? අනේ ඉතින් දැන් අපි වයසට ගිහින් ඉන්නේ අපි ඉතින් මේ මැරෙන්න ලඟ වෙනවා කියලා හිතනවා දුවනවා සරන්නේ. දුවන කොණ්ඩි කලු කරණයක් කරා එහෙම කලු කරා. මේක මේ වයසයි ගෑනලා මේ වයස කියන්නේ කැමති නැත්තේ. උන්නලා ඒ අය වයසට ගියා කියලා හිතන්නවත් කැමති නෑ. කය වැඩිලා, මනස වැඩිලා. 40යි නම් කයත් එක්ක මනසත් 40යි කියලා වැඩෙන්න එපා. මං කයෙන් 40 වුණාට මං ජීවත් වෙන්නේ 18 කෙල්ල වෙලා තියෙන්නේ මොකද? ගවයාගේ වගේ කය වැඩිලා මනස වැඩිලා නැහැ. හරක්ගෙත් එහෙමනේ. කය වැඩිනවා මනස එකම තමයි. අපේ කාන්තාවන්ට විතරක් නෙවෙයි කියන්නේ මම පේන්නේ අය. පුරුෂයන්ටත් මේක මේසතේම තමයි. හැබැයි අන්තියන් ඕගොල්ලෝ මේ ජීවිතේට මේ ලෝකෙට මේ භවයට මේ පය ගහලා ඉන්න පොළවට මේවට ඕගොල්ලෝ කැමති. ඒක මේ කියන අක්කරේ කාමාරිඩම් අපිට ගෙනියන්න බෑ මැරෙනකොට. මේක ජීවත් වෙන කාලයක් ජීවත් වෙලා මැරෙනකොට මේව දාලා යන්න ලෑස්ති වෙන්න. ඇත්තටම මේ ඔබට කියන්නේ මේ ලෝකෙන් සැප හොයන්න එපා. මේ ලෝකේ කියන්නේ දුකක්. මේ ලෝකේ කියන්නේ පීඩාවක්. මේ ලූන් ගේනකොට පොල්නේ ගෙදර පොල් ගේනකොට කරන්ට් එක කපලා කරන්ට් එක බිල ගෙවලෙද්දි මහත්ය පොලිසියෙන් අල්ලලා ඒක වරන් එනකොට හරක කඩාගෙන ගිහින් හරක හොයාගෙන එනකොට ගෙදරට හුරු පැනලා ගෙදරට හුරු ගේනකොට ෆෝන් එකේ සල්ලිනේ ෆෝන් එකට සල්ලි දාන්නකොට වතුර බීලා ගිහින් වතුර බිල ගෙවුණා ආයි පොල් නැහැ ආයි පොල් ගේන්න යනකොට ආයි මහත්ය බයිසිකලෙන් මෙන්න ජීවිතේ කියන්නේම ඇත්තටම කියනවා නම් අපිට මේ ප්‍රශ්න ජීවිතේ සමාන ප්‍රශ්න කියන වචන මේ ප්‍රශ්න නැති ජීවිත නෑ පිටුතුනි ඔය hina වෙලා ඉන්න හැම මූණක් අස්සෙම ඔය හිතකට හැම පපුවකටම කන තියලා මං ඇහුවා ජීවිතේ දුක මොකක්ද කියලා. ඔය හැම එකක්ම අඬයි. මගේ ඉස්සරහ. ඒ ඔගොල්ලෝ මේ ලෝකයේ පිළිසප මේ කට්ටිය. හැබැයි ඔයගොල්ලන්ට අමතකයි මේ ලෝකයේ පිළිසප නැහැ කියලා. පිටත් අපි ඇත්තටම මම ඔබට කියන්නේ දැන් මම මේ මහාන වෙලා අවුරුදු 6ක් විතර වෙනවා. 22 දී මහාන වෙනවා 28ක්. එතකොට ඔබ විශ්වාස කරන්න මේ අවුරුදු 6ට මේ ලෝකෙන් ආව ප්‍රශ්න එක එනවා ආරණ්‍යට ඇවිල්ලා සමහරු ආරණ්‍ය දිනේව කඩලා ගිහිල්ලා තිබ්බා අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ හැම තැනින්ම නමුත් මනස පින්වත් මේවට හෙල්ලෙන්නේ හේතුව ඒක තමයි ලෝකේ අපි ඒවට ෆේස් කරන විදිය අපි ඒවත් එක්ක ජීවත් වෙන විදිය ඒව ඇඟට දාගන්න නැතුව අතාරින්න ඕනි තැන් අතාරින විදිය අමතක කළ යුතු කොටස් අමතක කරන විදිය සමාව දී යුතු තැන් වලදී සමාව දීලා ජීවත් වෙන්න ඕනි විදිය උපකාර කළ යුතු තැන් වලදී උපකාර කරන්න ඕනි විදිය අන් අයගේ දියුණුවක් දැක්කම ඒකට සතුටු වෙන්න ඕනි විදිය ඒ ඔක්කොම අපි දන්නවා කොහොමද සම්මාසිව දැනගත්තේ අන්න ඒක තමයි මහාන වෙලා කරේ ඒක ප්‍රගුණ කරන්නේ මුදිතාව ප්‍රගුණ කරන්නේ ඉවසීම ප්‍රගුණ කරන්නේ කරුණාව ප්‍රගුණ කරා ඔබට තේරෙනවද මම කියන්නේ හැබැයි ඔබ මට ප්‍රශ්නයක් කෙනකොටයි ඔබට ප්‍රශ්නයක් කෙනකොටයි ඕක දෙකක් ඔබට ඒකදී ඇඬෙනවා ඔබ ඒකදී විලාප දෙනවා ඔබ ඒකදී පසුතැවෙනවා ඔබට ඔබ යටින් වැරදි වෙනවා හැබැයි අපි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක විලාප කියන්නේ අඬන්නේ පසුතැවෙන්නේ නැහැ නමුත් කල යුත්තේ කරනවා යන්න ඕන තැනකට යනවා කරන්න ඕන නම් දෙයක් කරනවා ඒක වෙන කතාවක් හැබැයි ඔබේ මගේ අපේ තියෙන වෙනස තමයි පසුතැවෙන්නේ අඬන්නේ විලාප කියන්නේ අයි ඕගොල්ලෝ පසුතැවෙන්නේ අපි පසුතැවෙන්නේ නැත්තේ අනික තමයි යථාර්ථය අර කිව්ව රහස කියන්නේ මොකද දන්නවද අපි දන්නවා පින්නන්නේ මේ ලෝකය කියන්නේම ප්‍රශ්නය සමහර කෙනෙක් මෙහෙම බණ කියලා ගිහිල්ලා ඔන්න බලා ගන්න පටිගත වෙනවා සමහර කෙනෙක් ඕකේ නෑ බන්නේ දාන්න ඕක තමයි ජීවිතය ඇති දැන් ඕගලන්ට කොහොමද අනේ මාර වැඩිම බණ එක නෑ කිව්වොත් ඕගලන්ට දුක ගන්නවා අපි කියමු බණ එක මෙච්චර කරා නෑ ඒ ඕන දෙයකට මුහුණ දීමේ හැකියාව ඒ ඕන දෙයකට මුහුණ දීමට කියන ජීවිතය කියලා. හැබැයි ඔබට සැප ලබන්න ඕන නම්
ඕගොල්ලන්ට සැනසීමෙන් ජීවත් වෙන්න ඕන නම් ඕගොල්ලන්ට සුවෙන් සනීපෙන් ජීවත් වෙන්න ඕන නම් මම විශ්වාස කරනවා පින්වත්නි ඔබ ජීවත් වෙන ජීවිතේ නම් ඒ සැනසීම හොයන්න එපා ඔබට කවම දාවත් එක ලැබෙන්නේ ගොම පිටක් තරම්වත් සැනසීමක් ලැබෙන්නේ මතක තියාගන්න ජීවිතය කියන්නේ යුද්ධයක් අසාධ ඉගෙන ගන්න එක ඉඳන් අසාධ බඳින එක දක්වා දරුවෝ හදන එක දරුවෝ ලොකු කරන එක ඒගොල්ලොත් එක්ක මොන්ඩිසෝරි ගාන ගිහින් ඉන්න වෙන එක ඉස්කෝලේට දාන්න යන එක ඉස්කෝල ගාන ඉන්න වෙන එක දරුවෝ ලොකු කරන එක ඒගොල්ලන්ට දායාද පවර්ලා දෙන එක මේ හැමදේම ජීවිතේ මහන්සි විතරයි අම්මා කෙනෙක්ට ඒකනේ ඔය කෙනෙක් පොඩි කාලේ ඔච්චර ලස්සන දිනවල ලොකු වෙනකොට ගිහිල්ලා හොයන්නත් බැරි වෙනවා කෙල්ලොම දින්න කියලා හොයාගන්නත් ඔගේ අක්කලා තම කාලේ කොහොමද දැන් කොහොමද කියලා අපිට පේනවා දැන් මහන්සි දෙහිසයි දරුවෝ හදන ඒගොල්ලෝ මට්ටු වෙලා ඒගොල්ලන් දරුවෝ ඉස්කෝලේ ගෙනියන්න කල්පනා කරනවා ඒගොල්ලන් ඉස්කෝලේ නැහැ කියලා කල්පනා කරනවා පන්ති එකයි යනවා දුව පන්ති කරනකොට අම්ම නැගිටලා ඉන්නවා දුව විඩාගන්න ඔබට තේරෙනවද ඔබ මේ ජීවත් වෙන ජීවිතෙන් සැනසීමක් හොයන්න එපා මේ කියන්නේ ඔය ජීවිතය අතාරින්න නෙමෙයි ඕක අපි කොහොමද ජීවත් වෙමු සෙටල් කරන්නේ කාලා බීලා පිළලා හැබැයි ඕකේ ඇතුළේ සැනසීමක් හොයන්න එපා මට කියන්න ඕනේ ඉතින් පොය දවසේ නම් මාස දෙක පොයක් මෙහා ඉඳන් අවුරුදු බලන්න එන්න ආරම්භ පොය දවසේ මම ආරම්භ අපි ඉන්නවා ආරම්භ ඕන වෙන පුළුවන් ඇවිල්ලා එන කිසිම කෙනෙක් කතා නොකර යවන අනිත් දවසේ තමයි මම ඉන්න වෙලාවක ආවොත් එන්න දෙනවා අලි ඉන්න නිසා උඩට එන්න දෙන්නේ හැබැයි පොය දවස් පන්සල් නම් කිසයින්සේ ආරම්භ ඉන්න මේ රට වටේ ලෝකෙ වටේ තමුත් ඒකම ඕන කෙනෙක්ට ඇවිල්ලා කතා කරන්න පුළුවන් එදාට අපි මේ ජීවිතය ගැන ඔබට කියලා දිදී යවන්න ඔබට පුළුවන් ඔබේ මනසේ තියෙන ප්‍රශ්න මාත් එක්ක කතා කරන්න සහෝදරයෙක් වගේ ඔබට පුළුවන් ජීවිතේ සාර්ථකව මම පීඩාවක් වෙනවා මොකද ඔබේ දරුවා කීකද ස්වාමියා අමාරුයි නේද මහත්යා දාගන්න අමාරුයි ඔබේ ජීවිතේ ගොඩ ගන්න විදියක් තේරෙන්නේ නැහැ එන්න අපිත් එක්ක කතා ඔයගොල්ලෝ හිතන්නේ අපි ඔයගොල්ලෝ අතහැරලා දාලා ගියා අතහැරියා හිතේ තිබ්බ බැඳීම හැබැයි ඔයගොල්ලෝ තාමත් ඉන්න අපි ඔය වෙලාවට පුළුවන් තරම් කාලයක් දෙන්න. අවිල ජීවිත ඉගෙනගෙන යන්න. මේ ලෝකෙන් සැප ලබන්න බෑ පිටු. ඔබට සැප ලබන්න ඕන නම් මේක විතරක් නෙමෙයි සැප ලබන්න බැරි. දිව්‍ය ලෝකෙ සැප ලබන්න. දිව්‍ය ලෝකෙ සැපක් නෑ. මානසික පීඩාව, ස්ථීර නැති භාවය, අමාරුයි දිව්‍ය ලෝකෙ යන්න ලේසියි කියලා හිතන්න. නිකන් දිව්‍ය ලෝකෙ යන්න නම් මොනවාද කරන්න ඕනේ? අමාරුවෙන් හම්බ කරන සල්ලි පුදන්න ඕනේ කියලා ආමුදුරුවෝ. මම කියන්නේ කෙටියෙන්. අමාරුවෙන් උයා ගන්න දාන ටික ගිහිල්ලා ආමුදුරන්ට දෙන්න. මේ අමාරුවෙන් හම්බ කරන සල්ලි ගිහිල්ලා ආමුදුරන්ට කුටි අදලා දෙන්න. ලින් කපන්න දෙන්න. අට පෙර කරගෙන පූජා කරන්න ඕන. සම්මාදම් කරනකොට ඒකට කීයක් හරි දෙන්න ඕන. සමහර ගම්පලා තියෙනවා කුඹුරු කැටුවම පළවෙනි වී ටික ගිහිල්ලා දෙන්නේ පන්ති. මේ දිවි ලෝකෙට පැන ගන්න. ඔන්න ඔහම හදාගෙන ගියා කියලා හිතන්න. සමහර දෙවිවරු ඉන්නවා ඉන්න දිවි විමානයක් ගන්න. ඉතාලම කතා පංචසික. කියලා දිවි පුත්‍රයෙක් කියනවා සක්කපන්න සූත්‍රයේ සක්‍ර දෙවියන්ට පොඩි බය මිනිස්සෙක් නෙමෙයි සක්‍ර දෙවියන්ට මේ ප්‍රශ්නේ. අපිට මොකක් හරි කරදරයක් වුණාම අපි මොකද කරන්නේ? අපි ගිහලා අනේ සක්‍ර දෙවියන්ට අපේ දිහා බලන්නේ නැද්ද දන්නේ අපිට උදව්. ඔන්න බලන්න සක්‍ර දෙවියන්ට ප්‍රශ්නයක් එන්නේ. මොකද්ද? අලුත් කෙනෙක් දිව්‍ය ලෝකෙ ඉපදිලා එයා සක්‍ර දෙවියන්ට වඩා වැඩි යසසින් වැඩි. දැන් දුකින් එනවා බුදුහාමුදුරුවෝ බලන්න කොහොමද දෙවියෝට අනුමත විරත් මට නුඹාන කියලා. ලැජ්ජයි ගිහින් බුදුරජාණන් වහන්සේට කෙලින්ම කියන්නේ. ගෝලයක් යවන අපිත් එහෙම. මොන කියලාකෝ. ඒ යවන්නේ පංචසිකව. පංචසිකව යවන්නේ. ඒ පංචසිකෙන් වීණාවත් අරගෙන ගිහින් ඕගොල්ලෝ අහලා තියෙන කතාව. බුදුරජාණන් වහන්සේ ඉස්සරහ වීණාවක් ටිකක් ගහලා කොහොමද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ මොකද? ඔබේ වීණා ඔබේ කතාන වීණාව ඉක්වන්නේ නැහැ. වීණාව කතාන ඉක්වන්නේ මොකද? එච්චරයි. අනිත් වන්නු කිව්වේ නේ.
ඔගොල්ලෝ අර ගායකයට මෙහාට යන්න දෙන්නේ ආයි එක තව එකක්. ඔගොල්ලෝ දුවනවා. භාගතුන් වහන්සේලා මේ අතහරිනවා ඒකේ දැන්. ඊට පස්සේ දැන් පංචසික කාගේ ප්‍රශ්නේ කියන්නේ? සක්දේවේන්ද්‍රව පංචසික කියනවා බලන්න ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? මේ මම ආදරය කරන ගෑනුන්ට කියන්නේ නිවිනික බඳලා දිව්‍ය ලෝකෙ. හිතන්නකො දිව්‍ය ලෝකෙ තියෙන ප්‍රශ්න. මේවම හේත් තියෙනවා. ඊට පස්සේ තමයි මෙයා සක්දේවේන්ද්‍රගේ කතාව කියන්නේ. පස්සේ තමයි සක්දේවේන්ද්‍ර සෝවන් ඵලයට පත් වෙන්නේ. ප්‍රතිපත් වෙන ඉස්සල කතාවක් මම කියන්නේ. බලන්න එහෙදී කණ්ඩ අමතක වුණා. කේන්ති ගියොත් උමනාට චුත වෙනවා. දිව්‍ය ලෝකෙ බලන් ඉදි චුත වෙනවා. චුත වෙලා පවු. හුණිකුණා කියලා තමයි හුණිකුණා කියන්නේ හුණා පින්කම්නේ කරන්නේ පව්කම්. හුණා කරන්නේ පව්කම්. සත්තු අල්ලන් කාලා යන ජීවිතේ නිරේ යනවා. නිරේම් പ്രേත ලෝකෙට යනවා. ආයි പ്രേත ලෝකෙන් හුණෙක් වෙනවා. ආයි හැමදාම සතර පාය දුක් වෙනවා. බලන්න එහෙනම් අච්චර අමාරුවෙන් හම්බ කරපු සල්ලි වලින් දන් දීලා පින්ගස් කරගෙන ඒවට තණ්හාවෙන් දිවි ලෝකෙ ගියාම දැන් යන්තිමට වෙච්චනේ. කොහේ කියන්නේ කොහේ ස්ථීර වූ ආත්ම භාවයක් නැහැ සපසං. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතු. මේ ලෝකය පිහිටලා තියෙන්නේ දුක මත. අපි ඔක්කොම මේ ලෝකේ දුක් විඳින මිනිස්සු. මගේ පින්වත්නි දවසක යන්න අවුල ට්‍රිප් යනවා නේ එක තැන් වල. දවසක යන්න ට්‍රිප් එක මොකද? කොහොමද යන්න වෙනවනේ එක දවසක. යන්න වෙනවා හොඳේ. මේ දැන් නිකන් අනියන්න අප්පු කියලා ඉතුරට එදාට ඒක උඩ දාලා ඒකේ තියෙන මේ වගේ ටයිල් අල්ල පොඩි හයක පොඩි කොට කෑල්ල. ආන්න ඒකේ දාලා ඇඟේ තියෙන ඇඳුම් ඔක්කොම ගලවන ස්ත්‍රී පුරුෂ කුඩා ලොකු මාළු ભેදයක් නැතුව වෙන කාටවත් දෙන්න දෙන්නේ නැහැ. මිනිහ කපන කෙනා විතරයි ඉන්නේ. මං දැසට දැකලා තියෙනවා පොඩි කෙල්ල කොල්ල ගෙනල්ලා ඔය කැටේ උඩ දාලා ටිකක් පොඩි වෙඩිපටකින් විතරක් ඇඟ වහලා එම්බම් කරා. අත හිතුවා ඇයි බබත් කපලා තිබුණ මම දකින්න කෙල්ලෙක්. මම බැලුවාම ඇයි බබත් කපලා. මේ කෙල්ල ජීවත් වෙලා ඉන්න කාලේ තමන්ගේ කය ගැන කොච්චර අවධානයක් යොමු කරන්නේ නැද්ද? අද පෙති ගහපු මාළු අපේ ජීවිතේ කෙලවර ඒක පිටවත්. ඔය ආදරෙන් පරිස්සම් කරන කය අන්තිමට ගිහින් දාන්නේ එම්බාම් කරන තැන අර පොඩි කෑල්ලක් උඩ. ඒක උඩ දාලා මුළු ඔක්කොම එනුම් අයින් කරලා කපලා දාලා ඇඟේ තියෙන වපු gadu අදවත් අරවා මේවා කෑලි ලේ ඔක්කොම අයින් කරලා ඒකට ලී කුඩු පුරවලා තමයි මිනිපෙට්ටිය ගෙදරට එවන්නේ. අර ඔළුවට පුළුන් දාලා තියෙන නිදා ගන්න කොට්ටයක් දාන්න නෙමෙයි මෙතනින් කපපු කට් එකෙන් ඕජස් ගලයි කියන. පුළුන් කෑල්ලක් හෙට්ටු කරලා. ඔගොල්ලෝ ඉතින් නිදා ගන්න කොට්ටේ දාලා එවුවා කියලා. අතපය මෙහෙම කරන්න බෑ ගල් වෙනවා. මේ ඇඟිල්ලෙන් ඇඟිල්ල කඩනවා. මෙතනින් කඩනවා. මෙතන අනිත් පැත්තට කඩනවා. මිටි වලින් ගගහ මාර වගේ වෙන්නේ. මයිකයි මේක මම කියලා වැඩක් නැහැ. දවසක ගිහිල්ලා මෝචරියට බලන්න. හිතයි තියෙන මිනිස්සෙක් විදියට. එතකොට ඔබට තේරෙයි මේ ජීවිතේ කොහින්ද තියෙන්නේ. දවසක යන්න කොළඹ ජාතික රෝහලට අනුරාධපුරට මිනිස්සු ඉන්නවා මුත්‍රාබට ගහගෙන තමන්ගේ මුත්‍රා බෑග් එක අතින් එල්ලන් වාට්ටුවේ ඇවිදිනවා. මිනිස්සු ඉන්නවා ට්‍රොලිය උඩ මුත්‍රා බෑග් එක ඇඟේ සේලා ඉන්න කල්ලම් ට්‍රොලිය එල්ල අරන් යනවා ICU එකට. මිනිස්සු ඉන්නවා 10න් බට දෙකක් ගහලා ඒකෙන් තමයි සුප් ටික පොවන්නේ මිනිස්සුන්ට. සුප් ටික පොවන්නේ අර සිලින්ඩරයක් ගහලා බටේට තියලා පෙවුනහම යනවා බඩට. කටට දාලා සෙමාදීන. සෙම පෙරුණාම කටට බටයක් දාලා සෙමාදීනවා කටේ. අසුචි මල මුත්‍රා පහ වෙන්නේ නැති නිසා ඒවට එක එක උපක්‍රම පාවිච්චි කරලා නිකන් හොයලා බලන්න. බීලා සිරෝසිස් ඇවිත් මිනිස්සෙක්ගේ බෝඩ් එකකට ගිහිල්ලා බලන්න. ආයි පාගන්නේ මූඩියක්වත්. මිනිස්සු දන්නේ මේ. මිනිස්සු හිතන්නේ මේ කියන සකක් කියලා. මිනිස්සු තමන් දුක් විඳිනවා කියලා දන්නේ. අට කටුල නැගලා තමයි අන්තිමට මම බැලුවේ. අපි මොනවද මේක සපෝට්. මේ ලෝකෙ තියෙන බොහොම ස්වල්ප ආශාවදියක්. ඒක තරුණකම නිසා වැහෙනවා. නිරෝගීකම නිසා වැහෙනවා. අපි තරුණයි අපිට ඒක වැහෙන්න පුළුවන්. අපි නිරෝගී අපිට ඕක වැහෙන්න පුළුවන්. හැබැයි ජීවිත යථාර්ථය කල්පනා කරමු කෙනෙක් තරුණකමටවත් නිරෝගීකමටවත් මත් වෙන්න
රත් වෙන්නේ මුලා වෙන්නේ. දැන් තේරෙනවද ඒ සයින්හසලා පැවිදිුනේ කියලා කියන්නේ. මේ වැඩක් නැති ලෝකේ ඔබ කියන්නේ මම එන්නද ඉන්න. ඔබ කියන්නේ ඔබ මට කතා කරන්නේ ඔය ජීවිතේට අන්තිමට මෝචරියෙන් එම්බාම් වෙන්න වෙන්නේ. ඔබ මට කතා කරන්නේ අන්තිමට මුත්‍රා බටෙල්ලන් ස්පිරිතාලවල් ගානේ දුක් විඳින වෙන ජීවිතේට. ඔබ මට කතා කරන්නේ නහයෙන් බට ගාගෙන සුබ්බොන්න වෙන ජීවිතයකටද? නෑ මේක අන්න හරියට වෙනවා. අපිට නහයක් කටින් බට ගහයි. හැබැයි මේ ජීවිතේ නටපු දෙන්න මේගොල්ලෝ ස්වභාව ධර්ම බුදුරාණන් අපේ වරදක් නිසා. මේ පාර මේගොල්ලෝ නටපු දෙන්න. ඔයගලන්ට පුළුවන් ඕගොල්ලෝ කැමති නම් මේ පාර ඕගලන්ගේ වරද ගෙවෙන්න දීලා කැමති නම් ආයිත් නැක නූපදීන මොකක් කරන්නද? නූපදීන අන්නේ නූපදීන ස්වභාවයෙන් කියනවා නිවන් දකින්නවා කියන්නේ. ඔය නිවන කියන්නේ අන්න ඒකට. දැන් අපි මේ ජීවිතේ ජීවත් වෙලා මේ පාර මරුණාම ආයි උපදිනවා. ආයි මරුණාම ආයිත් උපදිනවා. ආයි මරුණාම ආයිත් ඒකට කියනවා සසර. ඔගොල්ලෝ නිකන් හිතන්න ඔගොල්ලෝ මේ ජීවිතේ දැන් ඔහොම ඉඳලා පුත්‍රාබට ගහගෙන හරි සිරෝසිස් වාක්ලේ හරි මොකක් හරි වෙලා මැරෙනවා. මැරුණාට පස්සේ මැරුණ කතාව ඉවරයි ආයි උපදින්නේ නැහැ. එතකොට සදාකාල සෝනට වෙලා ඉන්න වෙනවද? නෑ. සෝනි තියෙන කය විතරයි. මේ පිළිබඳ චිත්ත සිතෙන් හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. දැන් අපේ මේ කය ඇතුලේ තියෙනවා හිත මේක හට ගන්නවා නිරුද්ධ වෙනවා. යම් වෙලාවක මේ හිත මේකයි නිරුද්ධ වෙනවා. නැවත මේ හිත මේකයි හට ගන්න නැතුව හිතන්නකෝ මගේ ඊළඟ ආත්මභාවයේ වටාත්ත කියලා. මගේ හිත මෙතන නිරුද්ධ වෙලා මේ වටාත්තේ හටගත්තොත් එදායින් පස්සේ මේ කය මලමිනියක්. මේ කය ආපහු මම නෑ. මගේ හිත පරම්පරාව කොයිද තියෙන්නේ? මේ අලුත් ආත්මෙට ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් අන්න ඒක තමයි. ඔය නිරුද්ධ වෙන හිත මෙතනින් නිරුද්ධ වෙලා නැවත තැනක හට ගන්න නැතුව නිරුද්ධයි. නෑ නිරුද්ධයි. අන්‍යතටපත් වෙන්න පුළුවන්. මේ කතාව කරන්නේ. ආයිත් සරන් කොමඩේ ලෝකෙ ඉපදින්න ඕනේ. ආයිත් සරන් මුත්‍රාමඩ ගහ ගන්න ඕනේ. ආයි ඉම්මාම් ශාලාවල් වල නිර්වස්තව ඉම්මාම් වෙන්න ඕනේ. ආයි පිළිකාරෝහල් වල පිළිකායේදලා ප්ලේන්සින් මූණ භාගයක් වාගෙන ජීවත් වෙන්න ඕනේ. ආපහු බෙලි කපාගෙන පිළිකාවල් වලට ගොදුරු වෙන්න ඕනේ. බකුගඩු ඉල්ල බස් ගන්න රස්තිය අදු වෙන්න ඕනේ. පිස්සන් කොටු ඕනේ. බන්ධනාගාරය යන්න ඕනේ. බෙල්ල වැල දා ගන්න වෙන්නේ නැහැ. කෝච්චි වලට පයින්න වෙන්නේ නැහැ. ඇයි? ඒ ඔක්කොම පිටත් අපි මේ ලෝකෙ ජීවත් වෙනකොට කරන්නේ මේවා. අපි මේ උපදීම කියන එක නැති කරමු. මරණයත් එක්ක මේ ඔක්කොම නිරුද්ධ කරමු. අපි කොහේ දාපහු උපදින්නේ? අපිට කොයිද ප්‍රශ්න? මේ ලෝකයෙන් තුරන් වෙන්න නිසා. ලෝකේ සැනසීම හොයන්න එපා. මට ඒක කියන්නේ. සාමාන්‍ය මිනිස්සයා සැප හොයන්නේ ලෝකෙන්. හැබැයි මේ යථාර්ථය අවබෝධ කරගන්න සැප හොයන්නේ ලෝකයෙන්. එයා දන්නවා මේ ඔයගොල්ලෝ හොඳ නැතුව නෙමෙයි. අපේ නෝක මෙතන ඉන්නවා කියලා හොඳ කෙල්ලෙක් හරි කොල්ලෙක් අම්ම කෙනෙක් නන්ද කෙනෙක් අක්කා කෙනෙක් ඕගොල්ලෝ හොඳ ඇති. ඒක වෙන කතාවක්. හැබැයි හොඳ වුණත් වයසට යනවා. හොඳ වුණත් ලෙඩ වෙනවා. හොඳ වුණත් මැරෙනවා. හොඳ වුණත් මම කියන මේ ලෙඩේට මුල පිළිගන්න මම ස්පිරිතාලවල අනන්ත ප්‍රමාණ ගිහිල්ලා තියෙන මේ බැරි ජීවිතයට ඔයගොල්ලෝ බලන්න. එක වාක්‍යයක් තියෙනවා ඔය ජාතික රෝහලේ මට අතරම ඒකටදී මාර හැදීමක් ආවා. මේ හොඳ පිළ මිනිස්සුන්ගේ මොලේ පොඩ්ඩක් විප්‍රකාර වෙලා අත් දෙකයි කකුල් දෙකයි බැඳලා. අත් දෙකයි කකුල් දෙකයි අඳවන්නේ බැඳලා. බලන්න ඔයගොල්ලන්ගේ නම් කෙනෙක් අම්මා කෙනෙක් ඕගොල්ලෝ ගිහලා එතන බැඳලා ඔයගොල්ලෝ කැමති නෙවෙයි. මේ මිනිස්සුන්ට යන්නේ වැසිකිලියක් නේ. මිනිස්සුන්ගේ මොලේ නරක් වෙනවා. ජරා ගොඩවල් වලට ගිහලා යන්නේ. ඔයගොල්ලෝ කියන්නේ මේ ලෝකේ ඉන්න ඉමු කියලා. මොකද්ද මේ ලෝකේ ඔයගොල්ලෝ ඉන්නේ සැපෙන්? කණ එකද බොන එකද නටන එකද? නාන එකද සතියකට සැරයක් ගිහිල්ලා මුහුදකාරී අලකාරී බැලකාරී බෑල. මොකක්ද ඔයගොල්ලෝ මේ ජීවිතේ සැපයි සතුටුයි කියලා හොයන්නේ? වාහනයක් පදින එකද? ගෙදර ඉන්න එකද? නාට්‍යයක් බලන එකද? ඔය මොනවද කරන්නේ? පැහැදිලි කරනවා කියන්නේ. එනිසා මට අතර මේ එනකොට මතක් වෙච්ච එක මම මේ කියන්නේ පොතනියම් බහලා මෙතනට වැඩම කරනකොට මතක් වෙච්ච එක. හැමදාම ඔයගලන්ව දැක්කාම නාවි යනවට වඩා මට
මම කැමති ඔයගොල්ලන්ට මේ ජීවිතයත් කියලා දෙන්න. මගේ යුතුයකම මේක. ඒ කියන්නේ මුතු කුඩේට අල්ලලා පාවලේදලා පාසෝදලා වඩම්මන්නේ. නේ? ස්වාමීනි වහන්සේලා අවබෝධ කරගන්න ජීවිතය යථාර්ථය අපිට කියලා දෙන්නේ. ඒ ඉල්ලීම තමයි ඔයගොල්ලෝ කරන්නේ. ඒ ඉල්ලීමට තමයි මේ උපකාර කරන්නේ. මේ තමයි අන්ත. මම විශ්වාස කරන්නේ. මම ඔය ජීවිතය හොඳයි නම් පැවිදි ජීවිතය ඇතුළෙන් අපිට මේ ඉපදීම නිරුද්ධ කරන්න බෑ නම් සත්‍යයි ඔබට මේ ගමනේ ඉන්න කියන්නේ. කවදා මම මේ ජීවිතේ එක එක සෙල්ලම් කරලා තියෙනවා. හරිද? එක එක සෙල්ලම් කරා. හැබැයි මම කවදාවත් කරපු නැති සෙල්ලමක් තියෙනවා. ඒ තමයි මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කරපු සෙල්ලම. මම කවදාවත් කීනකින්වත් මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරලා කරන්නේ නැහැ. කරන්නේ නැහැ. ඒසයි මම කියන්නේ. මම ඔයගලගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ. හැබැයි ඔයගොල්ලෝ ගත කරන ජීවිතේ අනර්ථකාරී ඒක පරිපූර්ණ නෑ. ඒක හිස් බවක් තියෙනවා. ඔබට ඒක අද නැත්නම් හෙට නැත්නම් කවදාද දවසක වැටෙයි. හැබැයි වැටෙන දවසක පරක්කු වෙලා හිටියොත් මෙච්චර ධර්මය හැම රටේ පරක්කු වෙලා හිටියොත් ඔබට ඒක ලොකු අපරාධයක් බවට පත් වෙනවා. ඒ නිසා ප්‍රතිදින යහත දේශනාව සිදු කරන්නේ ප්‍රාර්ථනා කරමින් ඔබටත් මේ ජීවිතය යථාර්ථයේ තේරුම් අරගෙන මේ ලෝකයේ තත්වයන්ගෙන් මිදලා ලෝකෙන් මිදී ලබන්න පුළුවන් නිර්වාණ ධාතුව සෝසේම සාක්ෂාත් කරගන්නට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් වේවා පාරමී ධම්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් දේශනාව මේ ආකාරයෙන් මේ නිවසේ සිද්ධ වෙන්නේ ධම්ම බුද්ධ්‍යංශ සේවයේ සිට මෙවිය DPA අසංක පත්ම කුමාර පින්වත් සෝහිරාට ඒ වගේම DPA සුධර්මා ප්‍රේමශීලී මෑණියන්ට DM ජයවර්ධන පියාණන් ඇතුළු මේගේ සීමාවන්ට පින්වතුන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ ප්‍රාර්ථනා කරනවා නමින් මේගේ සියලුම ඥාතීන් පින් අනුමෝදන් කරගෙන සසර ජීවිතය සුවපත් කරගනිත්වා උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා කියලා සාමුකිත ප්‍රාර්ථනාව කරගන්න. ඒ වගේම ඔබට ආශිර්වාද කරන අද දවසේ මේ පින්කම සිදු කරන්නට යෙදුණු පින්වතුන් සියලු දෙනාට මේ උතුම් ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වීම පිණිස හේතු වන පාරමිතාවක් පාරමී ශක්තියක් පාරමී ධමයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණෙන සියලු ගම්දනව විහෙර විහාර ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන් කරගෙන සසර ජීවිතය සුවපත් කරගනිත්වා. දෙවියන්ද දෙව්ලොව නිවෙත්වා කියලා සාමිකව ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව සම්පූර්ණ ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.